hello good morning හැමෝටම. ඔන්න අද වෝකස් ඩයරි වලින් අපි යන්න බලාපොරොත්තු වෙන්නේ අනුරාධපුරේ බලන්න. අනුරාධපුරේ අටමස්ථාන වන්දනා කරන්න. දැන් වෙලා උදේ 7යි. ඔයාලට ගොඩක් දේවල් පෙන්නනවා බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. මෙතන රවුන්ඩ් බවුට් එකෙන් අපි කෙලින්ම යන්න ඕනේ. කොහෙටවත් හරවන්න නැතුව අනුරාධපුරයට යනකොට. අද අපි කුරුණෑගල ඉඳලා තමයි අනුරාධපුරේ වන්දනා කරන්න යන්නේ. පාදෙනියෙන් ඉස්සරහ පේන හන්දියෙන් දකුණට දාන්න ඕනේ. In 200 meters at the roundabout, take the second exit onto Anuradhapura Padania Highway, Kurunegala Manu and Gate Road. මෙන්න මේ හන්දියෙන් දාන්න ඕනේ දකුණට. නාවලට පේනවා මේ ගහලා තියෙනවා ලොකුටම රාජධානි පිවිසුම. අපි දැන් රාජධානි පිවිසුමෙන් ඇතුළට දාලා අනුරාධපුරේ පැත්තට යනවා.
රුවන්වැලි මහා සෑය අපි ඉස්සෙල්ලාම ජයශ්‍රී මහ බෝසත්තුන් වැඳගෙන ඊට පස්සේ රුවන්වැලි සෑය වඳින්නෙමු. අනුරාධපුරයේ වන්දනා වෙන හැම කෙනෙක්ම මුලින්ම වැඳ ගන්න යන්නේ උඩමළුවට. එතන ජයශ්‍රී මහ බෝහාමුදුරුවෝ වැඩ සිටිනවා. බුදුරජාණන් වහන්සේ වෙනුට අපේ වැඳුම් පිදුම් ලබන ශාරීරික, පාරිභෝගික හා උද්දේශික යන තුන් වර්ගයේම චෛත්‍ය අතුරෙන් අද ජීවමානවම වැඩ සිටින්නේ ජයශ්‍රී මහ බෝසත්තුන් විතරයි. බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උදව් වුණ ඒ වගේම ලෝකයේ ඇති පැරණිතම වෘක්ෂය විදිහට තමයි මේ ජයශ්‍රී මහ බෝසත්තුන් හඳුන්වන්නේ. බුද්ධගයාවේ තිබුණු ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාව තමයි ලංකාවේ රජ කරපු දේවානම්පියතිස්ස රජතුමාගේ ආරාධනෙන් අශෝක අධිරාජ්‍යගේ උපදේශවලට අනුව අශෝක අධිරාජ්‍යගේ දියණිය එහෙමත් නැත්නම් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ලංකාවට වැඩම කරවලා තියෙන්නේ. දඹදිව තිබුණු ශ්‍රී මහ බෝධියේ මව බෝධිය පසුකාලීනව වෙච්ච විවිධ සිදුවීම් නිසා විනාශ වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඉන්දියාවේ දැන් තියෙන්නේ මව බෝධිය 4 වෙනිට හටගත්ත බෝධියක්. ඒ නිසා තමයි ලංකාවේ තියෙන ජයශ්‍රී මහ බෝධිය ලෝකයේ පැරණිතම වෘක්ෂය විදිහට හඳුන්වන්නේ. මේ තියෙන්නේ ජයශ්‍රී මහ බෝධිය වටේට තිබුණ පැරණි බෞද්ධ කරාටි වැට සහ අනිකුත් නෂ්ටාවශේෂ මහ ජනතාවට බලන්න සංරක්ෂණය කරලා තියෙන කුටියක්.
ඊළඟට අපි බලන්න යන්නේ ලෝවා මහාපාය. ලෝවා මහාපාය ශ්‍රී මහා බෝධියත් රුවන්වැලිසෑයත් අතරමැද තමයි පිහිටලා තියෙන්නේ. ලෝවා මහාපාය හදලා තියෙන්නේ දුටුගැමුණු රජතුමා විසින්. වංශ කතාවල කියන විදිහට මහල් අගයෙන් යුක්ත ගොඩනැගිල්ලක් තමයි මෙතන තිබිලා තියෙන්නේ. මෙතන තිබුණ ගොඩනැගිල්ල චතුරස්‍රාකාරව තිබිලා තියෙන්නේ. ඒ ගොඩනැගිල්ලේ පැත්තක දිග අඩි 400ක් ලෙසින් සඳහන් වෙලා තියෙනවා. ගොඩනැගිල්ලේ වහලේ තඹහා බෙලෙක් මිශ්‍ර ලෝකඩ උඩු කැට වලින් තමයි හදලා තියෙන්නේ. ඒ නිසා තමයි මේකට ලෝවා මහාපාය කියන මේ නම හැදිලා තියෙන්නේ. ලෝවා මහාපායේ එක පේලියකට ගල්කණු 40 බැගින් පේලි 40ක ගල්කණු 1600ක් තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඊළඟට අපි ඔයාලට පෙන්වන්න හදන්නේ රන්සි මාලකය. ලෝවා මහාපායේ ඉස්සරහ තමයි රන්සි මාලකය නටමුන් පිහිටලා තියෙන්නේ. මේ තියෙන්නේ රන්සි මාලකය. මහා විහාර භික්ෂුන් වහන්සේලාගේ රැස්වීම් ශාලාව තමයි මේ රන්සි මාලකය කියලා හඳුන්වන්නේ. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේ අපවත් වුණාට පස්සේ උන්වහන්සේගේ දේහය තැන්පත් කරා කියලා කියන්නේත් මේ ස්ථානයමයි. ලෝවා මහාපායට උතුරින් මහා විහාරයේ දානශාලාව පිහිටලා තියෙනවා. මේ දානශාලාව සමචතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් විදිහට තමයි තිබිලා තියෙන්නේ. ඒ ගොඩනැගිල්ලේ පැත්තක දිග අඩි 130ක් විදිහට සඳහන් වෙලා තියෙනවා. මේ දානශාලාවේ බිම ගල් වතුරපු බිමක් තියෙන්නේ. ඒ වගේම මේ දානශාලාවේ නැගෙනහිර පැත්තට වෙන්න අඩි 45ක් විතර දිග ශෛලමය කැඳවුරුවක් පිහිටලා තියෙනවා. එම කැඳවුරුව තුළ භික්ෂුන් වහන්සේලා 3000කට ප්‍රමාණවත් වෙන ආකාරයට දානය සැපීමට ඉඩ තිබිලා තියෙනවා. මේ දානශාලාවට ඇතුල් වෙන්න දානශාලාව වටේට පියගැට පෙරවල් 4ක් තියෙනවා. අපි දැන් අටමස්ථාන අතුරින් ස්ථාන දෙකක් වන්දනා කරලා ඉවරයි. ජය ශ්‍රී මහ බෝධිය සහ ලෝවා මහාපාය. අපි දැන් වන්දනා කරන්න යන්නේ රුවන්වැලි මහා සෑය. රුවන්වැලි සෑය ඉදිකරවලා තියෙන දුටුගැමුණු රජතුමා අඩි 240ක් උස මේ ස්තූපයේ සර්වඥ ධාතුන් විශාල ප්‍රමාණයක් නිදන් කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. රුවන්වැලි සෑයට රුවන්වැලි සෑය කියනවා වගේම රුවන්මැලි සෑය, මහා ථූපය, ඒ වගේම ස්වර්ණමාලි මහා චෛත්‍ය කියන නම් වලිනුත් හඳුන්වනවා. දුටුගැමුණු රජතුමාගේ කාලයේ ඉදිරිලා තියෙන විශාලතම ස්තූපය තමයි මේ ස්තූපය. ඒ නිසා තමයි මේ ස්තූපයට ඒ කාලේදී මහා ස්තූපය කියන නම යොදලා තියෙන්නේ. ඒ වගේම මේ චෛත්‍යයට ස්වර්ණමාලි මහා චෛත්‍යය කියලා හඳුන්වන්න පාදක වෙච්ච අපූර්ව කතාවකුත් තියෙනවා. දුටුගැමුණු රජතුමා මේ සෑය ඉදි කරන නියමිත වුණ බිම් කොටස සකස් කරද්දී එතන රන් තෙලඹු ගහක් තිබිලා තියෙනවා. ඉතින් මේ රන් තෙලඹු ගහේ ස්වර්ණමාලී නම් දේවතාවියක් වැඩ ඉඳලා තියෙනවා. මේ ස්වර්ණමාලී චෛත්‍ය එහෙම නැත්නම් රුවන්වැලි සෑය ඉදි කරන්න මේ රන් තෙලඹු ගහ කපන්න අවශ්‍ය වෙච්ච බව ඒ දේවතාවයට දැනුම් දුන්නාම ඒ දේවතාවිය මුලදී ඒකට අකමැති වෙලා තියෙනවා. නමුත් මේ චෛත්‍ය
හදන එක ගැන ඒ දේවතාවියට පැහැදිලි කරාට පස්සේ ඒ දේවතාවිය එතනින් ඉවත් වෙන්න කැමති වෙලා තියෙනවා. ඉතින් මේ දේවතාවියට කරන උපහාරයක් වශයෙන් තමයි මේ චෛත්‍යයට ස්වර්ණමාලී මහා චෛත්‍ය කියන නම යොදලා තියෙන්නේ. මේ තියෙන්නේ රුවන්වැලි සෑයේ තිබුණ පැරණි චූඩාමාණික්කය. ඒ චූඩාමාණික්කය දැන් මහජන ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරලා තියෙනවා. මේ රුවන්වැලි සෑයේ ඉදිකිරීම් කටයුතු කරන කාලේ ඉදිකිරීම් කටයුතු නිම කරන්න කලින් දුටුගැමුණු රජතුමා අසනීප වෙලා තියෙනවා. ඊට පස්සේ දුටුගැමුණු රජතුමාගේ ඉල්ලීමකට අනුව ඔහුගේ සොහොයුරු වන සද්ධාතිස්ස රජතුමා විසින් බුබ්බුලාකාර හැඩයෙන් යුක්තව මේ චෛත්‍යයේ ඉදිකිරීම් කටයුතු නිම කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ වැවේ මේ පිරීලා තියෙන දියබෙරළේ කියන මල් වර්ගය මම මේ වීඩියෝ එකේ අන්තිමට මේ දියබෙරළිය මල් පොකුරක ෆොටෝ එකක් දාන්නම් ඔයාලට බලන්න. අපි දැන් යන්නේ තූපාරාමයේ බලන්න. අපි ජයශ්‍රීමා බෝධියට ගියා. ඊට පස්සේ රුවන්වැලි සෑයත් ඔයාලට පෙන්නුවා. තූපාරාමයේ මෙතන පේනවා ළඟම තියෙන. ඔයාලට පේනවද දන්නේ මෙන්න මේ හරිය තියෙනවා. අනුබුදු මිහිඳු මාහිමියන්ගේ ආගමනයෙන් පසුව දෙවන පෑතිස් මහරජතුමා විසින් බුදුරජාණන් වහන්සේගේ දකුණු අකුධාතුව හා පාත්‍රයක් තරම් සර්වඥ ධාතුන් නිදන් කරලා ධාන්‍යාගාර හැඩයෙන් යුක්තව මේ තූපාරාමය ඉදි කරලා තියෙන්නේ. පසුව 1862 කරලා තියෙන ප්‍රතිසංස්කරණ කටයුත්තකට පස්සේ මේ චෛත්‍යය ඝණ්ඨාකාර හැඩයකින් යුක්ත වෙලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. භික්ෂූන් වහන්සේලා වැඩ සිටින ප්‍රදේශයක් විදිහට ඉදි වෙලා තියෙන නිසා තමයි තූපාරාමය කියන නමින් මේ චෛත්‍යය හඳුන්වන්නේ. ඔයාලට මේ පේන්නේ වටදාගේ ඉතිරිලා තියෙන ගල් කණු. වසම රජතුමා විසින් තමයි මේ වටදාගේ ඉදි කරලා තියෙන්නේ මේ චෛත්‍ය ආවරණය වෙන විදිහට. මේ තියෙන්නේ තූපාරාමයේ තවත් වැදගත් ස්මාරකයක් වන තූපාරාමයේ නැගෙනහිර දොරටුව සමීපයේ තියෙන පිළිමගය. මේ පිළිමගය අඩි 85ක් දිග හා අඩි 57ක් පළල වේදිකාවක් මත තමයි ඉදි කරලා තියෙන්නේ. දෙවන පෑතිස් රජතුමා විසින් තමයි මේ පිළිමගය ඉදි කරවලා මේ බුදු පිළිමය මේ පිළිමගෙහි තැන්පත් කරලා තියෙන්නේ. ඒ වගේම මේ පිළිමගෙහි තියෙන ගල් කණු වල විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ වගේ හිස වජ්‍ර ආකාරයෙන් නිමවා තිබෙන එක තමයි මේ වගේ විශේෂ ලක්ෂණය. ඒ ආකාරයේ කුරුණු වෙනස් ස්ථාන වලින් හම්බ වෙලා නැහැ කියලා තමයි සඳහන් වෙලා තියෙන්නේ. ස්ථාන වලින් දැන් 3ක් බලන්න ගියා. ඊළඟට අපි දැන් යන්නේ සමාධි පිළිමේ බලන්න. සමාධි පිළිමේ කුට්ටම් පොකුණයි දෙකම තින්නේ මේ පැත්තේ. මෙතනින් කොහමද අපි යම් බලන්න ඒක.
දැන් සමාධි පිළිම බලන්න යන්නේ. ලස්සන පාරකින් තමයි එතනට යන්න තියෙනවා. සස් ගොඩක් තියෙනවා. මේ සමාධි බුදු පිළිමේ අනුරාධපුර මහමෙවුනා වෙන්නේ තමයි තියෙන්නේ. මේ පිළිමෙන් බුදුරජාණන් වහන්සේ වීරාසන ඉරියව්වෙන් හා දෑත් සමාධි මුද්‍රාවෙන් වැඩ සිටමින් භාවනාවේ යෙදෙන ආකාරය දක්වනවා. මුල් කාලයේදී මේ පිළිමය රණින් වර්ණ ගන්වා නේත්‍ර මණික් ගල් වලින් සරසා තිබුණු බවට සාධක හමු වෙලා තියෙනවා. සමාධි පිළිමය උස අඩි 7යි අඟල් 3කින් යුක්ත වන අතර 1960 දශකයේ පුරාවිද්‍යා කැණීම් කරනකොට මේ ස්ථානයේ බෝධිගරයක් තිබුණු බවට හොයාගෙන තියෙනවා. ඒ බෝධිගරය අබේගිරි විහාරයට අයත් එකක් කියලා තමයි සඳහන් වෙන්නේ. ධාතුසේන රජතුමා විසින් මෛත්‍රී බෝසත් පිළිමයක් ඉදි කරලා රාජ්‍ය ආභරණ පැළඳු බවට මහා වංශයේ සඳහන් වෙනවා. මේ තියෙන්නේ පිළිමකය. අපි ඊළඟට බලන්න යන්නේ අබේගිරි ස්තූපය. අබේගිරි ස්තූපය ඉදි කරවලා තියෙන වලගම්බා රජු විසින්. මේ ස්තූපයට අබේගිරිය කියලා නම යොදන්න පදනම් වෙච්ච අපූර්ව කතාවක් තියෙනවා. වලගම්බා රජු රජ කරන සමයේ ද්‍රවිඩ ආක්‍රමණයක් එල්ල වෙලා තියෙනවා. ඉතින් රජතුමා මේ සතුරු ආක්‍රමණ වලට බයේ නගරයේ උතුරු දොරටුවෙන් පලා යන අවස්ථාවේදී මේ අබේගිරි චෛත්‍යය දැන් තියෙන තැන නිගණ්ඨාරාමයේ අධිපති ගිරිනම් නිගණ්ඨයා මහා කළු සිංහලයා පලා යනවා කියලා රජුට අපහාස කරලා තියෙනවා. ඒ අවස්ථාවේ රජතුමා හිතලා තියෙනවා ආයෙත් රාජ්‍යය ලැබුණොත් මෙතන ආරාමයක් කරනවා කියලා. ඉතින් ආයමත් වලගම්බා රජතුමා අනුරාධපුරේ රජ වුණ ගමන්ම එතන ස්තූපයක් ඉදි කරලා ගිරිනම් වූ නිගණ්ඨයාගේ නමත් රජුගේ අබය යන නමත් එකතු කරලා මේ චෛත්‍යයට අබේගිරිය කියන නමය දැම්මා කියලා ජනප්‍රවාදවල කියනවා. ඒ වගේම රජතුමා හැංගිලා හිටපු කාලේ තමාට රාජ්‍ය නැවත ලබා ගන්න උපකාර කර තිස්ස නම් වූ හිමිනමට මේ ආරාමය පූජා කරන බවටත් සඳහන් වෙනවා. මේ අබේගිරි චෛත්‍යය ඉදි කරපු සමයේ උස අඩි 400කින් යුක්ත වෙලා තියෙනවා. දසවන සියවසේ ඇතිවෙච්ච චෝල ආක්‍රමණයකින් මේ චෛත්‍යය විනාශ වෙලා තියෙනවා. ඊට පස්සේ පරාක්‍රම බහුල රජතුමා විසින් ප්‍රතිසංස්කරණය කරපු මේ චෛත්‍යය දැනට උස අඩි 245ක් වෙනවා. අබේගිරි ස්තූපය ලංකාවේ දෙවන විශාලතම ස්තූපය ලෙස හඳුන්වනවා. මේ අබේගිරි සංකීර්ණය අතීතයේ පැවති ලොව විශිෂ්ටතම බෞද්ධ ශිල්පායතනයක් වුණ අතර අක්කර 50ක පැතිරෙන මේ විහාර සංකීර්ණයේ භික්ෂුන් වහන්සේලා 5000ක් පමණ වාසය කරලා තියෙන බවට සඳහන් වෙලා තියෙනවා. ඊළඟට බලන්න යන්නේ සඳකඩ පහනේ රත්න ප්‍රසාදය. ගිහිල්ලා බලමු.
දෙවන මහින්ද රජු විසින් ඉදිකරපු මේ රත්න ප්‍රසාදය මහල් 5කින් යුක්තව ඉදිකරපු ගොඩනැගිල්ලක්. මෙහි පියස්ස රන්නාලේප කරලා තිබුණ නිසා තමයි මේ ගොඩනැගිල්ලට රත්න ප්‍රසාදය කියලා නම යොදලා තියෙන්නේ. අභයගිරි වාසීන් මාසකට දෙවරක් රැස් වී භික්ෂු විනයට අනුව පාතිමෝක්ෂය කියවා තම වැරදි නිවැරදි කරගත් ස්ථානය ලෙස මෙම ස්ථානය හඳුන්වලා තියෙනවා. ඒ වගේම තවත් වැදගත් නිර්මාණයක් වන මුලගල තියෙන්නේ මේ ස්ථානයේමයි. ශාස්ත්‍රීයත්වයේ දක්වන කුන්කලස අතින්ගත් නාගරාජ රූපයට උඩින් මකර කටකින් එළියට එන යුවලකගේ හා යෝධයෙකුගේ රුව සහිතව ඉතා සියුම් කැටයම් වලින් යුක්ත කලාකෘතියක් ලෙස මුලගල හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලන්න යන්නේ සඳකඩ පහන පූජනීය ඒ වගේම රාජකීය ගොඩනැගිලි වල දොරටුවල පියගැට පෙළ ආරම්භයෙන්ම තියෙන අර්ධ කවාකාර ගල් පඩියට පොදුවේ සඳකඩ පහන කියලා හඳුන්වනවා. ශ්‍රී ලංකාවේ තියෙන කලාත්මක සඳකඩ පහන දෙකින් එකක් ලෙස අනුරාධපුර යුගයේ සඳකඩ පහන හඳුන්වනවා. අඩ සඳක හැඩේ සමග මැද පද්මයක ආකෘතියකින් පටන් ගන්නා මෙම සඳකඩ පහන ලියවැලක්, හංසපේලියක්, ඊට පසුවත් ලියවැලක්, එකිනෙක පසුපස දුවන ඇත්, අස්, සිංහ, ගවපේලියක්ද අවසානයේ පලාපෙති ආකෘතියෙන්ද යුක්ත වෙනවා. ඒ වගේම සඳකඩ පහන පිටතින් පෙන්눔 කරන පලාපෙති වලින් ලෝකයේ ගිනිගත් බව පෙන්눔 කරන ගිනිදැල්ද, සිව්පාවුන්ගෙන් සංසාරයේ සැරිසරන සත්වයින්ද, ලියවැලින් තණ්හාවද, හංසයෙන්ගෙන් සාදු ජනතාවද, කුඩා ලියවලින් තණ්හාව ලිහිල් වීමද, පද්මයෙන් විමුක්තියද පෙන්눔 කරනවා. අපි ඊළඟට වන්දනා කරන්න යන්නේ ලංකාරාමයට. මේ ලංකාරාමයේ ඉදි කරලා තියෙන වලගම්බා රජු විසින් ලංකාරාමයේ ඉදිකිරීමට හේතු වන ලස්සන කතාවක් තියෙනවා. සොලි ආක්‍රමණයක් නිසා තම රථයෙන් පැන යමින් සිටි රජතුමා පසුපස සොලීන් පන්නලා ඇවිල්ලා තියෙනවා. එතකොට රථයේ වේගයෙන් ගමන් කිරීමට ලේසින විදිහට වලගම්බා රජුගේ අගමේසිය වූ සෝමාදේවිය රථයෙන් පැනලා රථයේ වේගයෙන් යාමට සලස්සලා තියෙනවා. ඒ නිසා තමයි රජුගේ ජීවිතේ බේරලා තියෙන්නේ. මේ සිදුවීමෙන් පස්සේ රජතුමා විසින් දේවිය සිහි වෙන්න කියලා තූපාරාමයේ හැඩයට සමාන නමුත් ඊට වඩා කුඩා චෛත්‍යයක් ලෙස ලංකාරාමයේ ඉදි කරලා තියෙනවා. අඩි 38ක විස්කම්භයකින් යුතු මේ ලංකාරාම චෛත්‍ය මණිතූපාරාමය, මණිසෝමාරාමය යන නම් වලින්ද හඳුන්වනවා. ඊළඟට කුට්ටම් පොකුණ බලන්න යන්නේ. පොකුණු දෙකක් යාබදව පිහිටා තියෙන නිසා තමයි මේකට කුට්ටම් පොකුණ කියලා නම දාලා තියෙන්නේ. මේ කුට්ටම් පොකුණ පළවෙනි අග්ගබෝධි රජුගේ නිර්මාණයක්. මේ පොකුණු දෙකෙන් එක පොකුණක දිග අඩි 132ක් වෙනවා. අනික් පොකුණේ දිග අඩි 91යි. ඒ වගේම මේ පොකුණු දෙකේම පළල සමානයි කියලා තමයි සඳහන් වෙන්නේ. පොකුණු දෙක අතර දුර අඩි 18ක් වෙනවා. ඒ වගේම දිගින් වැඩි පොකුණ අඩි 17ක් ගැඹුරෙන්ද දිගින් අඩු පොකුණ අඩි 14ක ගැඹුරෙන්ද යුක්ත වන බව සඳහන් වෙනවා. මේ පොකුණු අභයගිරි විහාරවාසී භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා පිහිටි පොළොවට වඩා පහතින් කපා උපමට්ටම් කරන ලද ගලින් නිම කරව ඇති බව සඳහන් වෙනවා. මේ පොකුණු දෙකේම පියගැට පෙළවල් දක්නට ලැබෙනවා. ඒ වගේම පොකුණට පිටතින් පැමිණෙන ජලය පෙරී කුඩා බිසව කොටුවකට යන විදිහකට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. මේ තින්නේ බිසව කොටුව.
දැන් වන්දනා කරන්න යන්නේ ජේතවනාරාමය. මේ ජේතවන ස්තූපයේ ඉදි කරලා තියෙන මහසෙන් රජතුමා විසින් දාගබේ දැනට උස අඩි 232ක් විතර තමයි සඳහන් වෙන්නේ. මහසෙන් රජු විසින් බුදුරජාණන් වහන්සේගේ පටි ධාතුවෙන් කොටසක් නිදන් කරලා තමයි මේ චෛත්‍යය හදලා තියෙන්නේ. මේ චෛත්‍ය මළුවේ බිමට යොදාගෙන තියෙන ගල්වල සෙල්ලිපි වගේ දෙයක් සඳහන් වෙලා තියෙනවා. දැන් යන්නේ මිරිස් වැටිය බලන්න. බසක් කුළුම වැව ළඟින් තමයි යන්න තියෙන්නේ. ඉතින් බසක් කුළුම වැව මේ බසවක්කොළම වැව ඉදි කරලා තියෙන්නේ පණ්ඩුකාභය රජතුමා විසින්. ඒ වගේම මේ වැව තමයි ලංකාවේ පළවෙනි වැව විදිහට සැලකන්නේ. අපි දැන් යනවා මිරිස් වැටිය බලන්න. දුටුගැමුණු රජතුමා විසින් ඉදි කරපු ප්‍රථම ස්තූපය තමයි මේ මිරිස වැටිය ස්තූපය. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තේ නිදන් කරලා තමයි මේ චෛත්‍ය ඉදි කරලා තියෙන්නේ. මේ චෛත්‍යයට මිරිස වැටිය කියන නම හැදුන හැටි ගැන අපූර්ව පුරාවෘත්තයක් තියෙනවා. දුටුගැමුණු රජතුමා අනුභව කරන සෑම ආහාරයකින්ම මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන්න එතුමා පුරුදුලා තිබිලා තියෙනවා. එක දවසක රජතුමා අතපසු වීමකින් සංඝයා වහන්සේලාට පූජා නොකර මිරිස් මාළුවක් අනුභව කරලා තියෙනවා. ඉතින් ඒ අතපසු වීමට වන්දියක් විදිහට තමයි මේ චෛත්‍ය ඉදි කරලා තියෙනවා කියලා මහාවංශයේ සඳහන් වෙන්නේ. මේ මිරිසවැටිය චෛත්‍යයේ වර්තමාන උස අඩි 192ක් වන අතර විස්කම්භය අඩි 141ක් විදිහට තමයි සඳහන් වෙන්නේ.
අපි ඊළඟට බලන්න යන්නේ ඉසුරුමුණි විහාරය. දෙවන පෑතිස් රජතුමා විසින් ලංකාවේ ඉදි කරන ලද ප්‍රථම විහාරය ඉසුරුමුණි විහාරයයි. අනුරාධපුර තිසාර අසල රන්මසෝ වේනට දකුණෙන් ලස්සන පරිසරයක පිහිට ඇති මේ විහාරයේ ගල් පර්වතයකින් සමන්විත වෙනවා. ඒ වගේම මේ විහාරය පැරණි දක්ෂිණ මේඝගිරිය ලෙස හඳුන්වනවා කියලත් සඳහන් වෙනවා. මේ ඉසුරුමුණි විහාරයේ වඩාත් ප්‍රචලිතම කැටයම වන්නේ ඉසුරුමුණි පෙම්යුවලගේ කැටයමයි. ඊට අමතරව තවත් අලංකාර කැටයම් කීපයක්ම මෙහි දක්නට ලැබෙනවා. ඉසුරුමුණි පෙම්යුවලේ කැටයමෙන් නිරූපණය වන්නේ ශිව පාර්වතී දෙදෙනා ලෙසද සිදුහත් හා යශෝදරා ලෙසද සමහර අය හඳුන්වනවා. නමුත් සෙනරත් පර්ණවිතාන මහතා විසින් හඳුන්වන්නේ මේ සිටින්නේ ශාලී අශෝකමාලා ලෙසයි. අපි දැන් මේ ඉසුරුමුණියේ තියෙන ගල් පර්වතයේ මුදට නගින්න තමයි හදන්නේ. උඩට ගියාම ලස්සනට අනුරාධපුරය පේනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු. ඔයාලටත් ඒ ලස්සන පෙන්වන්නම්. ඉසුරුමුණියේ විහාරයේ අසබඩ තියෙන පර්වතය හාරා කැටයම් කරලා තියෙන අක්ෂ හිසක් සහ මිනිස්සු ඇති කැටයම අග්නි හා පර්ජන්‍ය ලෙස සඳහන් වෙනවා. මිනිස් හිස පර්ජන්‍ය නම් වර්ෂාවට අධිපති දෙවියා ලෙසද අශ්ව හිස අග්නි එහෙමත් නැත්නම් සූර්යයා ලෙසද සංකේතවත් වෙනවා. මේ ස්ථානයේ වර්ෂාව පතා දෙවියන්ට වැඳුම් පිදුම් කළ ස්ථානයක් ලෙස සැලකෙනවා. ඉතින් අද අපි දවසම ගත කළේ අනුරාධපුර පූජා නගරයේ. අපි උදේ ඉඳලා අටමස්ථාන වන්දනා කරා. ජයශ්‍රී මහ බෝධිය, ලෝවා මහාපාය, රුවන්වැලිසෑය, ථූපාරාමය, අබේගිරිය, ලංකාරාමය, ජේතවනාරාමය හා මිරිසවැටිය යන අටමස්ථාන ගැන පුළුවන් විදිහට විස්තර ඔයාලට අපි ගෙනාවා. මේ රුවන්වැලිසෑය පුදබිම රැයට ගොඩක් ලස්සනයි. ඉතින් අපි අපේ ගමන නිමා කරන්න කලින් ආය පාරක් රුවන්වැලිසෑය වැඳ ගන්න ආවා. අදට අපි අපේ vlog එක මෙතනින් ඉවර කරනවා. මතකතු අපේ වෝකස් ඩයරි YouTube channel එක subscribe කරන්න. ඒත් එක්කම bell icon එකත් click කරන්න. මේ වගේම තවත් ලස්සන travel vlog එකකින් අපි ආයෙත් හමු වෙමු.